හොඳයි. අපේ මාතෘකාව ආකිමිනිස් මූලධර්මය. නමුත් අපි ආකිමිනිස් මූලධර්මය පිළිබඳව සාකච්ඡා කරනකොට දැනගන්න ඕන කරුණු ටිකක් තියෙනවා. ඒ කියන්නේ අපි ද්‍රවස්ථිති පීඩනය පිළිබඳව අවබෝධයක් අපිට තියෙන්න ඕන. ද්‍රවස්ථිති පීඩනය කියන එක සම්බන්ධයෙන් අපි දැනගන්න ඕන ආකිමිනිස් මූලධර්මය පිළිබඳව සාකච්ඡා කරනකොට ඒ වගේම තව පද කීපයක් තියෙනවා අපිට ආකිමිඩිස් මූලධර්මයේ පිළිබඳව සාකච්ඡා කරනකොට දැනගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මේ ද්‍රවස්ථිති පීඩනය කියලා කියන්නේ ද්‍රවයක් තුල යම්කිසි ලක්ෂයක ඒ ද්‍රවය නිසා හටගන්න පීඩනය. ද්‍රවයක් තුල අපි ගත්තොත් එහෙම ද්‍රවයක් ජලය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ඕනෑම ද්‍රවයක් හිතුවොත් අපි ඒ ද්‍රවය තුල අපි සලකන ඕනෑම ලක්ෂයක් ගත්තොත් මම ගන්නකො මෙහෙම මේ ද්‍රව පෘෂ්ඨය එතකොට මේ ද්‍රවය තුල මේ තියෙන ද්‍රවය එතකොට මේ ද්‍රවය තුල අපි සලකන ඕනෑම ලක්ෂයක් කොහොම ගත්තොත් ඒ අපි සලකන ඕනෑම ලක්ෂයක ඒ ද්‍රවය මගින් ඇති කරන පීඩනයක් තියෙනවා. ද්‍රවයමකින් ඇති කරන පීඩනයක් තියෙනවා. අපි කියන්නේ මේ ද්‍රවස්ථිති පීඩනය කියලා. ද්‍රවස්ථිති පීඩනය කියලා කියන්නේ ඒ ද්‍රවය මගින් ඇති කරන පීඩනයට. ද්‍රවය නිසා ඇති වෙන පීඩනයට. ඉතින් මේ වගේ ද්‍රවස්ථිති පීඩනයක් ඒ ද්‍රවය තුල ඕනෑම ලක්ෂයක තියෙනවා. ද්‍රවය තුල ඕනෑම ලක්ෂයක ද්‍රවස්ථිති පීඩනයක් තියෙනවා. විවිධ ලක්ෂවල ද්‍රවය තුල විවිධ ලක්ෂවල එහෙම ද්‍රවස්ථිති පීඩනය තියෙනවා. ඒ වගේම ඒ ද්‍රවස්ථිති පීඩනය වෙනස් වෙනවා තැනින් තැනට. ඒ වගේම අපිට දැනගන්න පුළුවන් ද්‍රව පෘෂ්ඨයේ ඉඳලා ගැඹුරට යන්න මේ ද්‍රවස්ථිති පීඩනය වැඩි වෙනවා කියන එක. ද්‍රව පෘෂ්ඨයේ ඉඳලා පල්ලෙහාට යන්න ගැඹුරට යන්න ද්‍රවස්ථිති පීඩනය වැඩි වෙනවා. ඒ වගේම ද්‍රව පෘෂ්ඨයේ ඉඳලා අපි ගත්තොත් එහෙම එකම තිරස් මට්ටමක් මෙහෙම. එකම තිරස් මට්ටමක් ගත්තොත් ඔහම ඒකම තිරස් මට්ටමේ ඇති කරන ද්‍රවස්ථිති පීඩනය සමානයි. එකම තිරස් මට්ටමක ක්‍රියාත්මක වෙන ද්‍රවස්ථිති පීඩනය සමානයි. ගැඹුරට යනකොට ද්‍රවස්ථිති පීඩනය වැඩි වෙනවා. ඉහළට එද්දී ඒ කියන්නේ ද්‍රව පෘෂ්ඨයේ ආසන්නයට එනකොට ද්‍රවස්ථිති පීඩනය අඩු වෙනවා. හොඳයි. අපි දැන් බලමු මේ ද්‍රවස්ථිති පීඩනය සඳහා කොහොමද මේ ප්‍රකාශනයක් ගොඩනගා ගන්න කියලා. ද්‍රවයක් තුල තියෙන ලක්ෂයක අපි සලකන ලක්ෂයක ද්‍රවස්ථිති පීඩනය නැත්නම් ඒ ද්‍රවයේ මගින් ඇති කරන පීඩනය සඳහා ප්‍රකාශනයක් කොහොමද ගොඩනගා ගන්න කියලා. ඉතින් මේ ද්‍රවයක් තුල ඒ ඇති කරන ද්‍රවස්ථිති පීඩනය කෙරෙහි බලපාන සාධක කීපයක් තියෙනවා. මේ ද්‍රවස්ථිති පීඩනය කෙරෙහි බලපාන සාධක එකක් තමයි මේ ද්‍රව පෘෂ්ඨයේ ඉඳලා කොච්චර ගැඹුරකින්ද අපි සලකන ලක්ෂය තියෙන්නේ කියන එක. ඒ ගැඹුර මත රඳාපවතිනවා. දැන් අපි මම කලින් සඳහන් කරා මේ ගැඹුර වැඩි වෙන්න ද්‍රවස්ථිති පීඩනය වැඩි වෙනවා. ඒ වගේම එකම තිරස් මට්ටමේදී ද්‍රවස්ථිති පීඩනය එක සමානව තියෙනවා. ඒ අනුව ගැඹුර මත රඳාපවතිනවා ද්‍රවස්ථිති පීඩනය. ඊළඟට ද්‍රවයේ ඝනත්වය මත රඳාපවතිනවා ද්‍රවස්ථිති පීඩනය. ඊළඟට එම ස්ථානයේ ගුරුත්වජ ත්වරණය මත රඳාපවතිනවා ද්‍රවස්ථිති පීඩනය. එතකොට මෙන්න මේ කියන කාරණා මත ද්‍රවස්ථිති පීඩනය රඳාපවතිනවා. එතකොට මේ සාධක මත ද්‍රවස්ථිති පීඩනය රඳාපවතිනවා. මේ සාධක ඇසුරෙන් අපි බලමු දැන් ද්‍රවස්ථිති පීඩනය සඳහා ප්‍රකාශනයක් කොහොමද ගොඩනගා ගන්නේ කියලා. ඉතින් මෙහෙම අපි ගත්තොත් එහෙම ද්‍රවය තුල මම සලකන්නම් මේ වගේ මේ ද්‍රව කඳක්. ද්‍රවය තුල ද්‍රව කඳක්. මේක ඉතින් අපි හිතාගන්න එකක්. අපි සලකන එකක්. එහෙම නැතුව මේ ද්‍රවය තුල එහෙම ද්‍රව කඳන් වෙන වශයෙන් නැහැ. නමුත් අපිට හිතා ගන්න පුළුවන් අනිත් ද්‍රවයේ ඉතිරි කොටසෙන් වෙන් කරලා අපිට ද්‍රව කොටසක් සලකන්න පුළුවන්.
එහෙම සලකන්න පුළුවන්. අපි කියනවා ඒක ද්‍රව කඳක් කියලා. දැන් හිතන්නකෝ මේ තියෙන්නේ ද්‍රව පුෂ්ඨය. ඔක ද්‍රව පුෂ්ඨය මේක සමහරට ජල පුෂ්ඨයක් වෙන්නත් පුළුවන්. එතකොට මේ ද්‍රව පුෂ්ඨයට පහලින් සම්පූර්ණයෙන්ම තියෙන ද්‍රවය. ඔය වගේ ද්‍රව පුෂ්ඨයට පහලින් එහෙම ද්‍රවය තියෙනවා. එතකොට මේ ද්‍රවය තුල එම ද්‍රවයෙන්ම සකස් වෙච්ච ද්‍රව කොටසක්. එම ද්‍රවයේම කොටසක් අපි වෙන් කරලා සැලකුවොත් ඒක තමයි ද්‍රව කඳ කියලා කියන්නේ. දැන් මෙහෙම අපිට සලකන්න පුළුවන්. දැන් මේ ද්‍රවයේම කොටසක් මම මෙහෙම වෙන් කරගන්නම්. මේක මම ගත්ත සිලින්ඩරාකාර ද්‍රව කොටසක්. ඔය ද්‍රවයේම කොටසක්. අනිත් ඒවායින් වෙන් කරලා සැලකුවා. ඉතිරි ද්‍රවයේ ඉතිරි කොටස් වලින් වෙන් කරලා මම මේ කොටස සලකනවා. එතකොට තමයි අපි ඒකට ද්‍රව කඳක් කියලා කියන්නේ. ඉතින් මේ ද්‍රව කඳ ගත්තොත් එහෙම මේ ද්‍රව කඳේ මෙන්න මේ මූණත මේක සිලින්ඩරාකාර ද්‍රව කඳක් මම සැලකුවේ. එතකොට සිලින්ඩරාකාරී මේ පැත්තේ මූණ සිලින්ඩරාකාර ද්‍රව කඳේ මේ පැත්තේ මූණතක්. ඔහොම තියෙනවා. ඒ මුහුණත මත ක්‍රියා කරන මධ්‍යන්න පීඩනය මම ගන්නම් P1 කියලා. එතකොට මේ පැත්තේ මුහුණත මත ක්‍රියා කරන මධ්‍යන්න පීඩනයත් P1ම වෙන්න ඕන. මොකද මේ මුහුණත් තිරස් ද්‍රව කඳක්නේ සලකලා තියෙන්නේ. සලකලා තියෙන තිරස් ද්‍රව කඳක් නිසා එකම තිරස් මට්ටමේ පීඩන සමාන වෙන හින්දා දැන් අපි ගත්තොත් එහෙම මේ ලක්ෂයේ පීඩනය වැඩට වඩා මේ ලක්ෂයේ පීඩනය වැඩි වෙනවා. නමුත් අපිට ගන්න පුළුවන් මේ මූණත මත ක්‍රියා කරන මධ්‍යන්න පීඩනය. මේ ඒක P1 කියලා ගත්තොත් මේ පැත්තෙත් මූණත මත ක්‍රියා කරන මධ්‍යන්න පීඩනය P1යි. එතකොට මේ මධ්‍යන්න පීඩන නිසා මේ ද්‍රව කඳ මත ඇති කරන බලය මේ පැත්තෙන් මේ P1 පීඩනය මේ මූණත මත ක්‍රියා කිරීම නිසා මේ පැත්තට බලයක් ඇති වෙනවා. ඒ පැත්තට තල්ලු කරන බලයක් ඇති වෙනවා. පීඩනය මගින් බලයක් ඇති කරනවා. ඒ බලය අපි ගත්තොත් එහෙම F1යි කියලා. ඒ F1 බලය එන්නේ පීඩනය ගුණ කිරීම P1 ගුණ කිරීම මෙතන හරස්කඩ වර්ගඵලය. ඒ කියලා ගන්න පුළුවන්. එතකොට ඒ වගේම මේ පැත්තේ මේ මූණත මත ක්‍රියා කරන පීඩනය නිසා අනිත් පැත්තට තල්ලු කරන බලයක් ක්‍රියා කරනවා. මේ අතර තල්ලු කරන බලයක් මේ පීඩනය නිසා ක්‍රියා කරනවා. එතකොට ඒ බලය ඒකත් අපිට ගන්න පුළුවන් F එතකොට මේ බලයත් මේ බලයට සමාන වෙනවා. මොකද හරස්කඩ වර්ගඵලය දෙපැත්තෙම සමානයි. මේ මූණත් දෙකේ වර්ගඵල දෙක සමානයි. මොකද අපි සලකලා තියෙන සිලින්ඩරාකාර ද්‍රව කඳක් නිසා. එතකොට මේ දෙපැත්තෙම පීඩන සමානයි. ඒ නිසා F1 කියන එක ඒ පැත්තේ ඒ මූණත මත ක්‍රියා කරන F1 බලය අපිට ලැබෙනවා P1 ගුණ කිරීම A කියලා. ඒ අනුව දැන් මේ ද්‍රව කඳ මත ද්‍රව කඳේ වෘත්තාකාර මුහුණත් දෙක මත දෙපැත්තෙම ඇති වෙන බල දෙක සමාන වෙනවා විශාලත්වයෙන්. ඒ වගේ මේ බල දෙක දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙනවා. ඒ නිසා මේ ද්‍රව කඳ සමතුලිතතාවයේ පවතිනවා. තිරස්ස වමට හෝ තිරස්ස දකුණට හෝ ගමන් කරන්නේ නැතුව ද්‍රව කඳ සමතුලිතතාවයේ පවතිනවා. හොඳයි. අපි ගත්තොත් මෙන්න මෙහෙම ද්‍රව කඳක් මම ගන්නම්. මේ වගේ ද්‍රව කඳක් මම ගන්නම් සිරස් ද්‍රව කඳක්. ඔය වගේ සිරස් ද්‍රව කඳක්. දැන් මේ ද්‍රව කඳ ගත්තොත් එහෙම මේ ද්‍රව කඳේ මේ ඉහළ මුහුණත සිලින්ඩරාකාර ද්‍රව කඳක් මම ගත්තේ. ඒකේ ඉහළ මුහුණත මත ක්‍රියා කරනවා පීඩනයක්. මම ගන්නම් ඒක P1 කියලා. P1 පීඩනය. එතකොට ඒ මුහුණත පවතින ගැඹුර H1 ගැඹුර H1 ගැඹුරකින් තියෙන්නේ ද්‍රව පුෂ්ඨයේ ඉඳලා. ඊළඟට මේ පහළ මුහුණත මත ක්‍රියා කරන පීඩනය මම ගන්නම් P2යි කියලා. ඒ මුහුණත පවතින්නේ H2 කියන ගැඹුරෙන්. ද්‍රව පුෂ්ඨයේ ඉඳලා. මේ තියෙන ද්‍රව පුෂ්ඨය. ද්‍රව පුෂ්ඨයේ ඉඳලා H2 ගැඹුරකින් තමයි පහළ මුහුණත තියෙන්නේ.
ද්‍රව පෘෂ්ඨයේ ඉඳලා h එක ගැඹුරකින් ඉහළ මුහුණත තියෙනවා. ඉහළ මුහුණත අසල පීඩනය P1යි, පහළ මුහුණත අසල පීඩනය P2යි. දැන් මේ ඉහළ මුහුණත මත ක්‍රියා කරන පීඩනය නිසා ඉහළ මුහුණත මත පහළට බලයක් ක්‍රියා කරනවා. මම ගන්නම් ඒක F1යි කියලා. පහළ මුහුණත මත ඉහළට බලයක් ක්‍රියා කරනවා. මම ඒක ගන්නම්කෝ F2යි කියලා. එතකොට ඔය බල දෙක යටතේ ඔය බල දෙක ක්‍රියා කරන ඉහළ මුහුණත මත පහළටත් පහළ මුහුණත මත ඉහළටත් ඔය සිලින්ඩරාකාර ද්‍රව කඳ මත ක්‍රියා කරනවා ඔය විදිහට බලය. නමුත් මේ සිලින්ඩරාකාර ද්‍රව කඳ තවදුරටත් සමතුලිතතාවයේ පවතිනවා. අපි දන්නවා ඔය ද්‍රවයේ තුල අපි ඔය සලකපු ද්‍රව කඳ සමතුලිතව තියෙනවනේ. ඔක චලනය වෙන්නේ නැහැ. නිශ්චල ද්‍රවයක් නිසා නිශ්චල ද්‍රවයක් අපි මේ සලකලා තියෙන්නේ. නිශ්චල ද්‍රවයක් නිසා ද්‍රවයේ තුල සෑම ද්‍රව කොටසක්ම නිශ්චලයි. සෑම ද්‍රව කොටසක්ම නිශ්චලයි. ඉතින් මේ සිලින්ඩරාකාර ද්‍රව කඳක් අපි සැලකුවෙත් ඒ ද්‍රවයේ තුල තියෙන ද්‍රව කොටසක් මේ අපි සලකපු සිලින්ඩරාකාර ද්‍රව කඳ කියලා කියන්නේ ද්‍රව කොටසක්. ඉතින් නිශ්චල ජලයේ අපි එහෙම ද්‍රව කොටසක් සලකපුවාම නිශ්චල ද්‍රවයේ තුල එහෙම ද්‍රව කොටසක් සලකපුවාම ඒ ද්‍රව කොටසත් නිශ්චලයි. ඒතකොට මේක මේ ද්‍රව කොටස නැත්නම් මේ සිලින්ඩරාකාර ද්‍රව කඳ ද්‍රවයේ තුල සමතුලිතතාවයේ තියෙන්නේ. නමුත් අපි දන්නවා මේ F2 කියන බලය F1ට වඩා වැඩි කියන එක. F2 බලය කියන්නේ පීඩනය පහළ පෘෂ්ඨය මත පහළ වෘත්තාකාර මූණත මත පීඩනය P2යි. ඒ P2 විශාලයි. මොකද ඒක වඩා ගැඹුරෙන්නේ තියෙන්නේ. මේක බොහෝ විට සාමාන්‍යයෙන් දැනුමෙන් ප්‍රායෝගික දැනුමෙන් දන්නවා ගැඹුරට යන්න පීඩනය වැඩි වෙනවා කියන එක. ද්‍රවය තුල ඉතින් ඒක නිසා තමයි අපිට සාමාන්‍යයෙන් මිනිස්සෙකුට ගොඩක් ගැඹුරු ජලයේ ඉන්න අමාරුයි. ඒ පීඩනය අපිට දරා ගන්න අමාරුයි ගොඩක් ගැඹුරු ජලයේ. මොකද මේ අපි හුරු වෙලා තියෙන්නේ මේ වායුගෝල පීඩනයට. වාතය තුල ඉන්නකොට අපි වාතයේ පීඩනයක් තියෙනවා. අපි ඒකට කියන්නේ වායුගෝල පීඩනය කියලා. ඒ පීඩනයට අපි හුරුවක් තියෙනවා. ඒ වගේම දැන් ඒ පීඩනය තමයි අපි ශරීරය කෙරෙහි බලපාන්නේ. බාහිරිනුත් ශරීරයට බාහිරින් වායුගෝල පීඩනය තියෙනවා වගේම අපි හුස්ම ගන්නවා. හුස්ම ගන්න වාතයේ ශරීර අභ්‍යන්තරයටත් මේ වායුගෝල පීඩනය කියන එක බලපෑම තියෙනවා. යනුව එතන සමතුලිතතාවයකට පත් වෙන්න පුළුවන් වායුගෝල පීඩනය යටතේ. නමුත් අපි ද්‍රවයක් තුල ගොඩක් ගැඹුරට කිමුදුනොත් එහෙම ද්‍රවය නිසා හටගන්න මේ පීඩනයේ හින්දා පීඩනය වැඩි හින්දා අපේ ශරීරයට බාහිරින් එන පීඩනය වැඩි වෙනවා. ඒ හින්දා අපිට ඒක අමාරුයි දරා ගන්න. ඒකයි මේ ද්‍රවයේ ගැඹුරට යනකොට පීඩනය වැඩි. ඉතින් වැඩි පීඩනයක් මගින් මේ පෘෂ්ඨය මත ඇති කරන වැඩි බලය වැඩි. ඒ හින්දා F1ට වඩා F2 බලය වැඩි. එහෙම වුණත් මේ අපි සලකපු ද්‍රව කඳ සමතුලිතතාවයේ තියෙනෝනේ. ඒකට හේතුව තමයි මේ ද්‍රව කඳේ බර. ඒ ද්‍රව කඳේ බර පහළට ක්‍රියාත්මක වෙනවා. දැන් F2 F1ට වඩා වැඩි නිසා මේ බල දෙකේ සංප්‍රයුක්තය අපිට ගන්න පුළුවන් F2 ඍණ F1 කියලා. ඔන්නේ සංප්‍රයුක්තය ද්‍රව කඳේ බරට සමාන නිසා සමතුලිතතාවයේ පවතිනවා. ද්‍රව කඳ සමතුලිතතාවයේ පවතින්නේ ද්‍රව කඳේ පහළ සහ ඉහළ මුහුණත් මත පීඩනය මගින් ඇති කරන බල වල සංප්‍රයුක්තය ද්‍රව කඳේ බරට සමාන නිසා. ඉතින් මේ පීඩනය මගින් ඇති කරන බල අපිට ලියන්න පුළුවන් මෙතන ඉහළ පීඩනයේ පහළ පීඩනය මගින් මේ වෘත්තාකාර මුහුණත මත ඇති කරන බලය F2 කියන එක අපිට ලියන්න පුළුවන් P2 ගුණ කිරීම මුහුණතේ වර්ගඵලයේ A. F1 කියන බලය ලියන්න පුළුවන් ඉහළ මුහුණත මත ඇති කරන බලය පහළට ඇති කරන බලය. එතනත් හරස්කඩ වර්ගඵලයේ Aමයි සිලින්ඩරාකාර ද්‍රව කඳක් අපි සලකලා තියෙන්නේ P1 ගුණ කිරීම A. ඒ නිසා එතකොට මේ M කියලා කියන්නේ
මේ ද්‍රව කඳේ ස්කන්ධය. ඉතින් අපි ගත්තොත් එහෙම ද්‍රවයේ ඝනත්වය රෝ කියලා. ද්‍රව කඳේ පරිමාව අපිට හොයන්න පුළුවන්. ද්‍රව කඳේ උස හරස්කඩ වර්ගඵලයෙන් ගුණ කරලා. ද්‍රව කඳේ උස එන්නේ h2 ඍණ h1. h2 කියන්නේ පහළ මුහුණත දක්වා තියෙන ගැඹුර, h1 කියන්නේ ඉහළ මුහුණත දක්වා තියෙන ගැඹුර. එතකොට ඒ පහළ මුහුණත දක්වා තියෙන ගැඹුරෙන් h2න් h1 අඩු කරපුවහම අපිට ලැබෙනවා ද්‍රව කඳේ උස. එතකොට ඒක ද්‍රව කඳේ හරස්කඩ වර්ගඵලයෙන් ගුණ කරපුවහම ද්‍රව කඳේ පරිමාව ලැබෙනවා. ද්‍රවයේ ඝනත්වයෙන් ගුණ කරපුවහම ඒ ද්‍රව කඳේ ද්‍රව ස්කන්ධය ලැබෙනවා. ඉතින් බර හොයන්න ගුරුත්වජ ත්වරණයෙන් ගුණ කරන්න ඕන. එතකොට දැන් බලමු අපි මෙන්න මෙහෙම අපිට ලැබෙනවා. මේ ප්‍රකාශනයේ ඒක අපල දාන්න පුළුවන් දිගටම. මම ඒක අපල දාන්නම්. එතකොට P2 ඍණ P1 සමානයි H2 ඍණ H1 ρg කියලා ලැබෙනවා. මේකෙන් මට මේ ද්‍රව කඳේ පහළ පෘෂ්ඨය මත පීඩනය ගන්න පුළුවන්. P2 සමානයි P1 ධන H2 ඍණ H1 ρg කියලා. ඔය විදිහට ගන්න පුළුවන්. එතකොට මේ මෙන්න මෙහෙම අපි ගත්තොත් මේ ද්‍රව කඳ තෝරගත්තොත් අපි ද්‍රව කඳ මෙහෙම තෝරගත්තොත් ද්‍රව පෘෂ්ඨයේ ඉඳලා ද්‍රව පෘෂ්ඨයේ එක මුහුණතක් ඉහළ මුහුණත ද්‍රව පෘෂ්ඨයේ තියෙන විදියට මේ ද්‍රව කඳ තෝරගත්තොත් එහෙම ඉහළ මුහුණත ද්‍රව පෘෂ්ඨයේ මත තියෙන විදියට මෙන්න මෙහෙම ওই විදියට ওই ද්‍රව කඳ තෝරගත්තොත් ඔහොම තෝරගත්ත කියලා හිතමු ද්‍රව කඳ. එතකොට මෙතන මම මේ h2 ඍණ h1 කියන එක වෙනකොට h1 කියන එක බිඳුව වෙනවනේ. එතකොට h2 ඍණ h1 කියන එක එතකොට h2ට සමානයි. h2 ඍණ h1 සමානයි h2ටම h2 ඍණ h1 සමානයි h2ම වෙනවා. ඉතින් ඒක මම h කියලා ගන්නම්. මේ උස h කියලා ගන්නම්. මේ උස ඒතර h කියලා ගන්නවා. h2 ඍණ h කියන එක එතකොට hම කියලා ගන්න පුළුවන්. ඉහළ පෘෂ්ඨයේ මත P1 කියලා ගත්ත පීඩනය දැන් වායුගෝල පීඩනයට සමානයි. වායුගෝල පීඩනයනේ ද්‍රව පෘෂ්ඨයේ මත ක්‍රියා කරන්නේ. ද්‍රව පෘෂ්ඨයේ ඉහළින් තියෙන පීඩනය වායුගෝල පීඩනය. එතකොට ඒක වායුගෝල පීඩනයට සමානයි. h2 ඍණ h1 කියන එක දැන් h ට සමානයි. එතකොට මෙන්න මෙතන පහළ පෘෂ්ඨයේ මත P2 කියන පීඩනය මම ගන්නම් P කියලා. P2 කියන පීඩනයට P කියලා ගන්නම්. එහෙම ගත්තාම මට ලියන්න පුළුවන් මෙතන P2 වෙනුවට P කියලා ලියන්න පුළුවන්. P1 කියන්නේ දැන් ඉහළ පෘෂ්ඨයේ මත පීඩනය. ඒක වායුගෝල පීඩනය P0. h2 ඍණ h1 කියන එක දැන් h1 බිඳුව නිසා h2 ඍණ h1 කියන එක මේ උසට සමානයි. ඒ කියන්නේ ද්‍රව කඳේ උස h ට සමානයි. එතකොට මෙන්න මෙහෙම අපිට ප්‍රකාශනයක් ලැබෙනවා. මොකද්ද? ද්‍රව පෘෂ්ඨයේ සිට සිම්පල් h ගැඹුරකින් තියෙන ලක්ෂයක පීඩනය P කියන එක වායුගෝල පීඩනය එකතු කිරීම h ρg කියලා ලැබෙනවා. එතකොට මේ P0 වලින් දක්වලා තියෙන වායුගෝල පීඩනය නිසා මෙතන පීඩනය ඉන්නේ වායුගෝල පීඩනය එකතු කිරීම h ρg කියලා. එහෙමනම් මේ ලක්ෂයේ ඇති කරන ද්‍රව ස්ථිති පීඩනය ලක්ෂය ඇති කරන ද්‍රව ස්ථිති පීඩනය අපිට ලියන්න පුළුවන් h ρg කියලා. ද්‍රව ස්ථිති පීඩනය ලක්ෂය ඇති කරන ද්‍රව ස්ථිති පීඩනය සමානයි h ρg කියලා ලියන්න පුළුවන්. මේ P කියලා මෙතන අරගෙන තියෙන්නේ මුළු පීඩනය සමානයි වායුගෝල පීඩනය එකතු කිරීම h ρg ට. එතකොට h ρg වලින් නිරූපණය කරන්නේ ද්‍රව ස්ථිති පීඩනය. එහෙමනම් ද්‍රව පෘෂ්ඨයක සිට සිම්පල් h ගැඹුරකින් තියෙන ලක්ෂයක ද්‍රව ස්ථිති පීඩනය අපිට h ρg වලින් එනවා.
මේ තියෙන ද්‍රව ස්ථිති පීඩනය HOG. ඉතින් මේ සමීකරණයට අනුව අපිට පැහැදිලි H වැඩි වෙනකොට, ඒ කියන්නේ ගැඹුර වැඩි වෙනකොට ද්‍රව ස්ථිති පීඩනය වැඩි වෙනවා කියන එක. ඒ වගේම ගැඹුර අඩු වෙනකොට ද්‍රව ස්ථිති පීඩනය අඩු වෙනවා. ඒ කියන්නේ ද්‍රව පෘෂ්ඨයේ සිට පහළට යන්න යන ද්‍රව ස්ථිති පීඩනය වැඩි වෙනවා. ද්‍රව පෘෂ්ඨයට ආසන්න වෙන්න ද්‍රව ස්ථිති පීඩනය අඩු වෙනවා. ඒ වගේම ද්‍රවයක් තුල එකම තිරස් මට්ටමේදී H ගේ සමානයිනේ. ද්‍රවයක් තුල එකම තිරස් මට්ටමේ H ගේ සමාන නිසා එකම තිරස් මට්ටමේදී ওই ද්‍රව ස්ථිති පීඩනය සමාන වෙනවා. ඒ කියන ප්‍රතිඵලය අපිට මෙතන ලැබෙනවා දැන්. හොඳයි දැන් බලමු මම මේ සලකපු ද්‍රව කඳ. මෙතනදී මම මේ සලකුවනේ ද්‍රව කඳක්. එතකොට ඒ ද්‍රව කඳ මත ඇති කරන සංප්‍රයුක්ත බලය F2 ඍණ F1. ඒ කියන්නේ මේ පීඩනය නිසා ඇති කරන සංප්‍රයුක්ත බලයක් ද්‍රව කඳ මත තියෙනවා. ද්‍රව කඳ මත තියෙනවා ඒ ද්‍රව කඳේ ඉහළ සහ පහළ මුහුණත් මත පීඩනය නිසා ඇති කරන සංප්‍රයුක්ත බලයක්. පීඩනය නිසා ඇති කරන සංප්‍රයුක්ත බලයක්. දැන් ඉහළ මුහුණත මත පීඩනය නිසා ඇති කරන බලය F1යි. පහළ මුහුණත මත පීඩනය නිසා ඇති කරන බලය F2යි. එතකොට පීඩනය නිසා මේ ද්‍රව කඳ මත ඉහළට ඇති කරන සංප්‍රයුක්ත බලය අපි ගත්තොත් එහෙම ඒක උඩුකුරු බලයක්. ඒ සංප්‍රයුක්ත බලය උඩුකුරු බලයක්. මොකද F2 කියන බලය F1ට වඩා වැඩි. පීඩනය නිසා පහළ පෘෂ්ඨය මත ඉහළට ඇති කරන බලය වැඩි. ඉහළ පෘෂ්ඨය මත පහළට ඇති කරන බලය ඊට වඩා අඩුයි. ඒ නිසා F2 විශාලයි F1යි. ඒ අනුව සංප්‍රයුක්ත බලය ඉහළට ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය F2 ඍණ F1 කියලා ලැබෙනවා. මෙන්න මේ සංප්‍රයුක්ත බලය තමයි මේ ද්‍රව කඳ මත ක්‍රියා කරන උඩුකුරු බලය. ඔකට කියනවා අපි උඩුකුරු තෙරපුම කියලා. උඩුකුරු තෙරපුම. ඉතින් ද්‍රව කඳක් වෙනුවට වෙන මොකක් හරි වස්තුවක් මෙහෙම තිබුණා නම් අපි හිතමුකෝ සිලින්ඩරාකාර වස්තුවක් තිබුණා කියලා මේ විදිහට. ද්‍රවය තුල සිලින්ඩරාකාර වස්තුවක් විතරක් නෙමෙයි මොන හැඩේ වුණත් වස්තුවක් අපිට සලකන්න පුළුවන්. සිලින්ඩරාකාර වස්තුවක් තිබුණා නම් ද්‍රවය තුල එහෙමනම් ඒ සිලින්ඩරාකාර වස්තුව මතත් මේ විදිහට උඩුකුරු බලයක් එනවා. මේ විදිහටම උඩුකුරු බලයක් එනවා. ඒක අපි U කියලා ගමු. ඒ කියන්නේ උඩුකුරු තෙරපුම. ඉතින් මේක ඇත්ත වශයෙන්ම මේ අත්දැකීම ළමයින්ට තියෙනවා. ද්‍රවයක් තුල වස්තුවක් ගිල්ලපුවාම නැත්නම් ද්‍රවයක් තුල තියෙන වස්තුවක් මත උඩුකුරු බලයක් ක්‍රියා කරනවා කියන එක මේ ප්‍රායෝගික අත්දැකීමක්. බොහෝ දෙනෙකුට මේ අත්දැකීම ඇති. දැන් අපි හිතමුකෝ මේ සරල උදාහරණයක් ලිඳකින් වතුර බාල්දියක් ගන්න අවස්ථාවක් ගැන. දැන් සමහර ලින්ක් තියෙනවනේ මේ වතුර බාන ඒවා. ඒ කියන්නේ අර මේ කප්පියක් වටේ කඹයක් යවලා ඒ කඹේ කෙළවරට බාල්දිය ගැට ගහලා වතුර ගන්න ලින්ක්. ලිඳේ වතුර මෙහෙම ගොඩක් ගැඹුරේ තියෙන්නේ. එතකොට බාල්දිය මෙහෙම ලිඳට ගිල්ලලා ඔය විදිහට මේ උඩට වතුර ගන්නවා අර කප්පිය හරහා ගිහින් ඔහම මෙතනින් තමයි අදින්නේ. ඔහම අදිනකොට වතුර බාල්දිය උඩට එනවා. ඉතින් ඔය වතුර ටික පිරුණාට පස්සේ මුලින්ම බාල්දිය තියෙන්නේ ජලය තුල. මේ මට්ටමටත් වඩා පල්ලෙහාට වතුර බාල්දිය ජලය තුල ගිලෙනවම. ওই විදිහට. ඔහම. ඉතින් මෙහෙම ගිලිලා තියෙන අවස්ථාවේ පොඩි බලයක් යොදපුවා මේක උඩට එනවා. වතුර ටිකත් එක්කම බාල්දිය උඩට එනවා. අර ජල පෘෂ්ඨයට එනකන් කුඩා බලයක් මගින් ගන්න පුළුවන්. හැබැයි ජල පෘෂ්ඨයට ආවට පස්සේ මෙහෙම ජල පෘෂ්ඨයට ආවට පස්සේ අපිට එතනින් එහාට ඔසවනකොට මේ වතුර බාල්දියේ බර වැඩි වෙලා වගේ දැනෙනවා. අතවසෙම වතුර බාල්දියේ බර වැඩිවීම නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ. අර ජලයේ තුල තියෙනකොට
ඒ වතුර බාල්දිය මත උඩුකුරු බලයක් ඇති වෙනවා. අපි ඔය කිව්ව උඩුකුරු තෙරපුම. ඉතින් ඒක ජල පෘෂ්ඨයෙන් ඉහළට එනකොට ඒක නැති වෙලා යනවා. ඒ කියන්නේ ජල පෘෂ්ඨයෙන් ඉහළට ආවට පස්සේ වතුර බාල්දිය ඒ උඩුකුරු තෙරපුම නැති වෙලා යනවා. ඒ නිසා අපිට බර වැඩි වෙනවා වගේ දැනෙනවා. එතකොට බර අඩු වෙලා දැනුනේ ජලයේ තුලදී මේ ඇති වෙන උඩුකුරු තෙරපුම හින්දා. ඉතින් මේ උඩුකුරු තෙරපුම මෙන්න මේ විදිහට තමයි ඇති වෙන්නේ අර පීඩනය නිසා. බාල්දියේ පහළ පෘෂ්ඨය මත පීඩනය නිසා ඉහළට බලයක් ඇති වෙනවා. ඉහළ පෘෂ්ඨය මත පීඩනය නිසා පහළට බලයක් ඇති වෙනවා. මේ බල දෙකේ සංප්‍රයුක්තය අවසාන වශයෙන් ඉහළට ක්‍රියා කරන්නේ ඒක තමයි උඩුකුරු තෙරපුම කියලා අපි හඳුන්වන්නේ. එතකොට දැන් මෙන්න මේ මම ගත්තොත් එහෙම මේ සිලින්ඩරේ ඔය සිලින්ඩරේ පහළ පෘෂ්ඨය මත පහළ මුහුණත මත ඉහළට ක්‍රියා කරන F2 බලය අපිට පීඩනය ඇසුරෙන් හොයාගන්න පුළුවන් P2 ගුණ කිරීම A කියලා. ඉතින් මේක මම කලින් නම් සැලකුවේ අර ජල කොටසක් හැටියටමනේ ජල කඳක් හැටියටමනේ. ඉතින් ජල කඳක් නෙමෙයි වෙනත් වස්තුවක් සිලින්ඩර් ආකාර වස්තුවක් මෙහෙම ගිලිලා තිබුණත් ওই සංසිද්ධියම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ පහළ පෘෂ්ඨය මත ඉහළට පීඩනය නිසා ඇති කරන බලය P2 A කියලා ගන්න පුළුවන්. ඉහළ පෘෂ්ඨය මත පහළට පීඩනය මගින් ඇති කරන බලය P1 A. P1 ගුණ කිරීම A. ඉතින් P2 කියන එක අපිට ලියන්න පුළුවන් H2 ρ G ගුණ කිරීම A එනවා. P1 කියන එක අපිට ලියන්න පුළුවන් H1 ρ G ගුණ කිරීම A කියලා එනවා. එතකොට මෙතනින් H2 ඍණ H1 වාරයක් A ρ G කියලා. මොකද මේ A ρ G කියන පද තුන නැත්නම් A ρ G කියන පදය පොදුයි. ඒක මම ඔහොම ගත්තාම වරහන ඇතුලේ H2 ඍණ H1 ඉතුරු වෙනවා. නමුත් මේ H2 ඍණ H1 මගින් දැක්වෙන්නේ සිලින්ඩරේ උස. මේ තියෙන සිලින්ඩරේ උස. ඒතකොට සිලින්ඩරේ උස ඒකේ හරස්කඩ වර්ගඵලයෙන් ගුණ කරපුවාම මොකද්ද ලැබෙන්නේ? මෙන්න මේ පදයෙන් අපිට ලැබෙන්නේ සිලින්ඩරේ පරිමාව. මම ඒක V කියලා දාන්නම්. එතකොට ඒකට V කියලා සිලින්ඩරේ උස ගුණ කිරීම ඒ කියන්නේ සිලින්ඩරේ පරිමාව. ඒක V කියලා දැම්මොත් V ρ G කියලා ලැබෙනවා. V ρ G කියලා ලැබෙනවා. එතකොට මොකද්ද මේ V කියන්නේ? සිලින්ඩරේ පරිමාව. දැන් මෙතෙන්දී සිලින්ඩරේ සම්පූර්ණයෙන්ම ද්‍රවය තුල ගිලිලා තියෙනවා. එතකොට සිලින්ඩරේ පරිමාව ද්‍රවයේ ඝනත්වයෙන් ගුණ කරපුවාම අපිට ලැබෙන්නේ ρ කියන්නේ ද්‍රවයේ ඝනත්වය. සිලින්ඩරේ පරිමාව ද්‍රවයේ ඝනත්වයෙන් ගුණ කරපුවාම අපිට ලැබෙන්නේ සිලින්ඩරේ පරිමාවට සමාන ජල පරිමාවක ස්කන්ධය. ද්‍රව පරිමාවක ස්කන්ධය. මේක ජලය වුණොත් ජලය. ජලය නම් ජලය පරිමාවක ස්කන්ධය නැත්නම් වෙනත් ද්‍රවයක් නම් එම ද්‍රවයෙන් සිලින්ඩරේ පරිමාවට සමාන පරිමාවක ස්කන්ධය. ඉතින් මේක මොන වස්තුවක් වුණත් ගිල්ලලා තියෙන්නේ ඒ වස්තුවේ පරිමාවට සමාන පරිමාවක අඩංගු කළ හැකි ද්‍රව ස්කන්ධය තමයි V ρ කියන එකෙන් ලැබෙන්නේ. G කියන එකෙන් අපිට ලැබෙනවා වස්තුවේ පරිමාවට සමාන ද්‍රව පරිමාවක බර. අතන මෙතන වස්තුව ගිලිලා තියෙන නිසා තමයි වස්තුවේ පරිමාවට සමාන ද්‍රව පරිමාවක බර කියලා අපිට ලැබෙන්නේ. වස්තුව සම්පූර්ණයෙන්ම ගිලිලා තියෙනවා. එතකොට වස්තුව එහෙම සම්පූර්ණයෙන්ම ගිලුණාම අපි දන්නවා වස්තුවක් එහෙම ද්‍රවයක් තුල ගිලෙනකොට ඒ ද්‍රවය විස්ථාපනය වෙනවා. ඒ කියන්නේ එක්කෝ භාජනයක් තුල අඩංගු ද්‍රවයක් නම් සමහර විට භාජනයේ පිරිලම ද්‍රවයේ තියෙනවා නම් ද්‍රවය පිටතට ගලාගෙන යනවා. එහෙම නැත්නම් ද්‍රව මට්ටම ඉහළ නගිනවා. ඒ ඉහළ නගින පරිමාව එහෙම නැත්නම් පිටතට ගලන පරිමාව සමහර ටිකක් ඉහළ නැගලා ටිකක් පිටතට ගලන වෙන්න පුළුවන්. නමුත් මේ මුළු පරිමාව අපි කියනවා විස්ථාපිත පරිමාව කියලා. ද්‍රවයක් තුල වස්තුවක් ගිල්ලපුවාම ද්‍රවය විස්ථාපනය වෙනවා. දැන් මෙතන මුළුමනින්ම වස්තුව සම්පූර්ණයෙන්ම ගිල්ලෙව්වොත් එහෙම විස්ථාපනය වෙන ද්‍රව පරිමාව වස්තුවේ පරිමාවට සමාන වෙනවා. එතකොට
මෙතන අපිට තව විදිහකට ගත්තොත් එහෙම මෙතන අපි එක විදිහකට කියන්න පුළුවන් වස්තුවේ පරිමාවට සමාන පරිමාවක අඩංගු ද්‍රව පරිමාවක බර මේ විරෝජී වලින් ලැබිලා තියෙන කියලා. ඒ වගේම මේක වස්තු සම්පූර්ණයෙන්ම ගිලිලා තියෙන නිසා විස්ථාපිත ද්‍රව පරිමාවේ බර කියලාත් මේක කියන්න පුළුවන්. විරෝජී කියලා කියන්නේ විස්ථාපිත ද්‍රව පරිමාවේ බර. එහෙමනම් බලන්න අපිට දැන් ලැබිලා තියෙන්නේ මොකද්ද කියලා. විස්ථාපිත ද්‍රව පරිමාවේ බර උඩුකුරු තෙරපුමට නැත්නම් වස්තුව මත ක්‍රියා කරන උඩුකුරු බලයට සමානයි කියන එක තමයි මේ අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් මේ වස්තුව මුළුමනින්ම ගිලිලා තියෙන අවස්ථාවේනේ අපි බලමු වස්තුව කොටසක් ගිලිලා තියෙන අවස්ථාව. අර්ධයක් වශයෙන් ගිලිලා තියෙන අවස්ථාව. මේ සම්පූර්ණයෙන් ගිලිලා තියෙන අවස්ථාව තමයි මම මේ සලකලා තිබුණේ. මම දැන් ගන්නම් අර්ධයක් ගිලිලා තියෙන අවස්ථාව. අර්ධ වශයෙන් ගිලිලා තියෙන අවස්ථාව. අර්ධ වශයෙන් ගිලිලා තියෙන අවස්ථාව. මෙන්න මේ වගේ ඔන්න ද්‍රව පුෂ්ඨය මෙන්න සිලින්ඩරාකාර වස්තුව මොන හැඩේ වුණත් ඔකට ගන්න පුළුවන්. මම මේ සිලින්ඩරාකාර හැඩයක් ගත්තා. දැන් වස්තුවෙන් ගිලිලා තියෙන කොටසයි මේ තියෙන ද්‍රව පුෂ්ඨය. කොටසයි ගිලිලා තියෙන්නේ. මම ගන්නම් ගිලිලා තියෙන කොටසේ උස h කියලා. එතකොට මේකේ පහළ පුෂ්ඨයේ මත පීඩනය P2 ඉහළ පුෂ්ඨයේ මත පීඩනය P1 ඒක සමානයි දැන් වායු ගෝල පීඩනයට. මොකද ඉහළ පුෂ්ඨයේ තියෙන්නේ වායු ගෝලය තුල. එනිසා මේ වස්තුවේ ඉහළ පුෂ්ඨයේ මත පීඩනය වායු ගෝල පීඩනයට සමානයි. දැන් ගත්තොත් එහෙම පහළ පුෂ්ඨයේ මත ක්‍රියා කරන පීඩනයේ හින්දා පහළ පුෂ්ඨය මත ඉහළට ක්‍රියා කරන බලය F2යි කියලා මම ගන්නම්. ඉහළ පුෂ්ඨය මත ක්‍රියා කරන පීඩනය නිසා ඉහළ පුෂ්ඨය මත පහළට ක්‍රියා කරන බලයක් ඒක F1යි. ඉතින් කලින් ගත්තා වගේම මෙතනදිත් වස්තුව මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය ඒ කියන්නේ මේ පීඩනය නිසා වස්තුව මත සිරස්ව ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය අපිට උඩුකුරු තෙරපුම කියලා ගත්තොත් එහෙම නැත්නම් උඩුකුරු බලය කියලා ගත්තොත් අතොස්සේ මේක උඩුකුරු බලයක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. ඉහළට තියෙන සංප්‍රයුක්තයක්. මොකද F2 කියන බලය වැඩි P2 වැඩි හින්දා. ඒක ගත්තොත් එහෙම අපිට ඒක ලැබෙනවා F2 ඍණ F1 කියලා. ඒ උඩුකුරු බලය F2 ඍණ F1 කියලා ලැබෙනවා. එතකොට F2 කියන්නේ P2 ගුණ කිරීම හරස්කඩ වර්ගඵලයේ A F1 කියන්නේ P1 ගුණ කිරීම A. P1 ගුණ කිරීම A. P1 ගුණ කිරීම A. නමුත් මෙතන P2 කියන්නේ ද්‍රව පුෂ්ඨයේ සිට සිම්පල් H ගැඹුරකින් පිහිටන ලක්ෂයක පීඩනය මුළු පීඩනය. ඉතින් එතන මේ පීඩනය එන්න ඕන මේ ද්‍රවස්ථිති පීඩනය සහ වායුගෝල පීඩනය එකතු වූ විදිහට ද්‍රව පුෂ්ඨය මත ක්‍රියා කරන වායුගෝල පීඩනය P0. ඒ අනුව මෙතන P2 පීඩනය එන්නේ වායුගෝල පීඩනය එකතු කිරීම එම ලක්ෂයේ ද්‍රවස්ථිති පීඩනය. ද්‍රවස්ථිති පීඩනය H/G ගුණ කිරීම A. P2 වෙනුවට මම ලියුවා P0 ධන H/G කියලා. වායුගෝල පීඩනය එකතු කිරීම ද්‍රවස්ථිති පීඩනය ගුණ කිරීම A. අඩු කිරීම P1 කියලා කියන්නේ මේ වස්තුවේ ඉහළ පුෂ්ඨය මත ක්‍රියා කරන පීඩනය එක වායුගෝල පීඩනය P0 ගුණ කිරීම A. එහෙමනම් දැන් බලන්න මම මේක සුළු වරහන් අයින් කරන්නම්. P0 ගුණ කිරීම A ධන H/G ගුණ කිරීම A ඍණ P0 ගුණ කිරීම A. ඉතින් මේ පද දෙක සමානයි. කැපිලා යනවා. ඒ පද දෙක කපලා දාන්න පුළුවන්. එහෙනම් උඩුකුරු තෙරපුම සමානයි. අපිට එනවා මේ A වලින් ගුණ කරොත් AH/G. AH/G. නමුත් මොකද්ද මේ AH කියලා කියන්නේ? A කියලා කියන්නේ මේ ගිල්ල තියෙන සිලින්ඩරාකාර වස්තුවේ පතුලේ වර්ගඵලය නැත්නම් හරස්කඩ වර්ගඵලය. H කියලා කියන්නේ ගිලිලා තියෙන උස. එහෙමනම් AH වලින් එන්නේ ගිලී ඇති පරිමාව. වස්තුවේ ගිල්ල තියෙන පරිමාව.
ඒ වගේම අපි දන්නවා ඒ ගිලිලා තියෙන පරිමාව විස්ථාපිත පරිමාවට සමාන වෙනවා කියලා. ගිලින පරිමාවට සමාන පරිමාවක් තමයි විස්ථාපනය වෙන්නේ. මේක මුලින්ම දැක්කේ මේක ඇත්ත වශයෙන්ම ආකිමිඩිස් දැක්කා කියලානේ කියන්නේ මේ සංසිද්ධිය. ගිලිලා තියෙන පරිමාව ගිලෙන පරිමාව විස්ථාපනය වෙන පරිමාවට සමානයි කියන සංසිද්ධිය ආකිමිඩිස් නිරීක්ෂණය කරා. ආකිමිඩිස් ප්‍රත්‍යක්ෂ කරගත්ත වස්තුවක ගිලෙන පරිමාව විස්ථාපනය වෙන පරිමාවට සමානයි කියලා. එහෙම නැත්නම් වස්තුව සම්පූර්ණයෙන් ද්‍රවයක් තුල ගිලුනොත් එහෙම ඒ වස්තුවේ පරිමාව විස්ථාපිත පරිමාවට සමානයි කියලා. ගිලෙන පරිමාව නැත්නම් වස්තුවේ පරිමාව විස්ථාපිත පරිමාවට සමානයි. ඒ විතරක් නෙමෙයි. තව ප්‍රතිඵලයක් ලබා ගත්තා. ඒ ප්‍රතිඵලයේ ගැන කියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. එතකොට මේ V කියන එක අතකට වස්තුවේ ගිලිලා තියෙන පරිමාව. ඒක විස්ථාපිත පරිමාවට සමානයි කියලා ගන්න පුළුවන්. එහෙමනම් අපිට U කියන එක ලැබෙනවා V rho G කියලා. හොඳයි. කලින් වස්තුව සම්පූර්ණයෙන්ම ගිලිලා තියෙන අවස්ථාවේදී ඒත් විස්ථාපිත පරිමාවේ බර උඩුකුරු තෙරපුමට සමානයි කියලා ලැබුණා. දැන් මෙතනදී වස්තුව ගිලිලා තියෙන අර්ධ වශයෙන් කොටසක් ගිලිලා තියෙනවා. ඒ අවස්ථාවේදීත් මෙන්න විස්ථාපිත පරිමාවේ බර තමයි මේ V rho G වලින් එන්නේ. V කියන්නේ විස්ථාපිත පරිමාව, රෝ කියන්නේ ද්‍රවයේ ඝනත්වය. ওই දෙක ගුණ කරපුවම විස්ථාපිත පරිමාවේ ස්කන්ධය, G වලින් ගුණ කරපුවම විස්ථාපිත පරිමාවේ බර ලැබෙනවා. ඒ විස්ථාපිත පරිමාවේ බර සමානයි උඩුකුරු තෙරපුම කියලා අපිට මෙතනදිත් ලැබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රතිඵලය තමයි ආකිමිඩිස් ලබා ගත්තේ. ආකිමිඩිස් මූලධර්මය කියලා හඳුන්වන්නේ මෙන්න මේ ප්‍රතිඵලය. ඉතින් ඕක ආකිමිඩිස්ට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් උනේ අර රජ්ජුරුවෝ ආකිමිඩිස්ට දීපු ප්‍රශ්නයකට උත්තර හොයන්න කල්පනා කර සැහෙන වෙහෙසක් දරමින් ඉන්නකොට කොහොම වුණත් මම දැන් අවසානයේදී ලබාගත් ප්‍රතිඵලය තමයි U සමානයි V rho G කියන එක. U සමානයි V rho G කියන ප්‍රතිඵලය මම ලබා ගත්තා. ඒතර V කියලා කිව්වේ වස්තුවේ ගිල්ලා තියෙන පරිමාව එහෙම නැත්නම් විස්ථාපිත ද්‍රව පරිමාව. එතකොට මේකෙන් අපිට ලැබෙන්නේ මොකද්ද? විස්ථාපිත ද්‍රව පරිමාවේ බර සමානයි උඩුකුරු තෙරපුම කියන එක. බලන්නකො මේ පැත්තේ මේ විස්ථාපිත ද්‍රව පරිමාවේ බර එන හැටි. V කියන්නේ විස්ථාපිත පරිමාව. ඒක ද්‍රවයේ ඝනත්වයෙන් ගුණ කරපුවාන් එනවා විස්ථාපිත පරිමාවේ ස්කන්ධය. G වලින් ගුණ කරපුවාන් ලැබෙන්නේ විස්ථාපිත පරිමාවේ බර. විස්ථාපිත පරිමාවේ බර උඩුකුරු තෙරපුමට සමානයි කියන ප්‍රතිඵලය තමයි මේ ලැබෙන්නේ. ඉතින් ඕක ගණිතමය ප්‍රකාශනයක්. ඕක ගණිතමය සම්බන්ධතාවයක්. ආකිමිඩිස් මූලධර්මයෙන් කියවෙන්නේ ওই සම්බන්ධතාවය. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ආකිමිඩිස් භෞතික විද්‍යාවට ගණිතය යොදාගත්ත පුරෝගාමී කියලා. මෙවැනි සම්බන්ධතාවයන් භෞතික විද්‍යාව තුළට ගෙනාපු භෞතික විද්‍යාඥයෙක් විදිහට ආකිමිඩිස් සැලකන්න පුළුවන්. ඒ අනුව ගණිතය යොදාගත්ත පුරෝගාමී කියලා ආකිමිඩිස්ව හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ප්‍රතිඵලයෙන් තමයි කියවෙන්නේ ආකිමිඩිස් මූලධර්මය. ඒ අනුව අපිට ආකිමිඩිස් මූලධර්මය මෙන්න මෙහෙම කියන්න පුළුවන්. ආකිමිඩිස් මූලධර්මය. නිසල අසම්පීඩ්‍ය සමජාතීය ද්‍රවයක් තුල වස්තුවක් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ගිල්ලෝ ඇති විට වස්තුව මත උඩුකුරු තෙරපුම වස්තුව මගින් විස්ථාපිත ද්‍රව පරිමාවේ
බරට සමාන වේ. මේක තමයි ආකිමිඩිස් මූලධර්මයේ. ආකිමිඩිස් මූලධර්මයේ ලියන්න ඕනොත් ওই මූලධර්මයේ තමයි ලියන්න ඕන. ඒතර ඒ ඇසුරෙන් ලබාගත් ප්‍රතිඵලය තමයි v සමානයි u සමානයි v rho g කියලා කියන්නේ. හොඳයි දැන් ආකිමිඩිස් මූලධර්මයේ යොදලා ගැටලු විසඳීමේදී අපිට තවත් අවශ්‍ය කරන මූලධර්මයක් තියෙනවා. අපි ඒකට කියනවා ඉපිලුම් මූලධර්මය කියලා. ඉපිලුම් මූලධර්මය. දැන් ද්‍රවයක් තුල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ගෙලිලා ඉපිලෙන වස්තුවක සමතුලිතතාවය පිළිබඳව තමයි ඉපිලුම් මූලධර්මයේ මගින් ප්‍රකාශ කරන්නේ. අපි හිතමුකෝ ද්‍රවයක් තුල වස්තුවක් මේ විදිහට ගිලිලා තියෙනවා නම් මේක අපි කියනවා පූර්ණ වශයෙන් ගිලීමක් කියලා. ද්‍රවයක් තුල වස්තුවක් මෙන්න මෙහෙම ගිලිලා තියෙනවා නම් මේක අපි සලකන්නේ අර්ධ වශයෙන් ගිලීමක් හැටියට. ඒතර ඔහොම ගිලිලා ඔක තියෙනවා නම් අපි කියනවා ගිලී සමතුලිතව තියෙනවා කියලා. මේ සමතුලිතතාවය ඇති වෙන්නේ බල දෙකක් යටතේ. එකක් තමයි උඩුකුරු තෙරපුම. අනික තමයි වස්තුවේ බර. මේකෙත් එහෙමයි වස්තුවේ බර සහ උඩුකුරු තෙරපුම කියන බල දෙක යටතේ තමයි සමතුලිතතාවයටපත් වෙන්නේ. ඉතින් ඒ සමතුලිතතාවය ඇති වෙන ආකාරය ප්‍රකාශ කරන නියමය තමයි නැත්නම් මූලධර්මය තමයි ඉපිලුම් මූලධර්මය කියලා කියන්නේ. එතකොට ද්‍රවයක් තුල මෙහෙම ගිලී ඉපිලෙන වස්තුවක ඒ සමතුලිතතාවයේ සඳහා පැවතිය යුතු අවශ්‍යතාව තමයි ඉපිලුම් මූලධර්මයේ මගින් ප්‍රකාශ කරන්නේ. මේ සමතුලිතතාවයේ සඳහා පැවතිය යුතු පළමු අවශ්‍යතාවය තමයි උඩුකුරු තෙරපුම බරට සමාන වීම. එහෙනම් ද්‍රවයක් තුල ගිලී ඉපිලෙන වස්තුවක් මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම වස්තුවේ බරට සමාන වෙන්න ඕන. ඒක තමයි පළමු අවශ්‍යතාවය. ඊළඟට ඒ වස්තුවේ බර ක්‍රියා කරන්නේ ඒකේ ගුරුත්ව කේන්ද්‍රයෙන්. ඊළඟට වස්තුව මත උඩුකුරු තෙරපුම ක්‍රියා කරන්නේ අපි කියනවා උත්ප්ලාවකතා කේන්ද්‍රය කියලා. බර ක්‍රියා කරන ලක්ෂයේ ගුරුත්ව කේන්ද්‍රය වස්තුව මත උඩුකුරු තෙරපුම ක්‍රියා කරන ලක්ෂය උත්ප්ලාවකතා කේන්ද්‍රය. එතකොට මේ වස්තුව මත උඩුකුරු තෙරපුම කියන්නේත් බලයක්, බර කියන්නේත් බලයක්. එතකොට බලයක් වස්තුව මත ක්‍රියා කරනකොට ඒක ක්‍රියා කරන්නේ යම්කිසි ලක්ෂයකදී. බලයක් වස්තුව මත ක්‍රියා කරන්නේ යම් ලක්ෂයකදී. බලයකට ක්‍රියා කරන ලක්ෂයක් තියෙනවා. දැන් බර කියන්නේ බලයක්, බර ක්‍රියා කරන ලක්ෂය අපි කියනවා ගුරුත්ව කේන්ද්‍රය කියලා. උඩුකුරු තෙරපුම කියන්නේත් බලයක්, උඩුකුරු තෙරපුම ක්‍රියා කරන ලක්ෂයට උත්ප්ලාවකතා කේන්ද්‍රය කියලා කියනවා. බර ක්‍රියා කරන ලක්ෂය ගුරුත්ව කේන්ද්‍රය සහ උඩුකුරු තෙරපුම ක්‍රියා කරන ලක්ෂයේ උත්ප්ලාවකතා කේන්ද්‍රය එකම සිරස් රේඛාවක පිහිටන්න ඕන. ඒක තමයි මේ සමතුලිතතාවය සඳහා පැවතිය යුතු දෙවෙනි අවශ්‍යතාවය. ඉපිලුම් මූලධර්මයට අනුව ඉපිලෙන වස්තුවක සමතුලිතතාවය සඳහා අවශ්‍යතාවයන් දෙකක් තියෙනවා. අපිට ඒක ලියන්න පුළුවන් මෙහෙම. පළවෙනි අවශ්‍යතාවය තමයි වස්තුවේ බර වස්තුව මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුමට සමාන විය යුතුයි. දෙක උඩුකුරු තෙරපුම ක්‍රියා කරන ලක්ෂය වන උත්ප්ලාවකතා කේන්ද්‍රය සහ බර ක්‍රියා කරන ලක්ෂය වන ගුරුත්ව කේන්ද්‍රය එකම සිරස් රේඛාවක පිහිටිය යුතුයි. මෙන්න මේ අවශ්‍යතා දෙක. ඉපිලුම් මූලධර්මයේ සඳහන් කරන්න කියලා විභාගයකදී ආවොත් ලියන්න ඕන මෙන්න මේ කරුණු දෙක. මොකද ලියන්නේ? වස්තුවේ බර වස්තුව මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුමට සමාන විය යුතුයි. දෙක උඩුකුරු තෙරපුම ක්‍රියා කරන ලක්ෂය වන උත්ප්ලාවකතා කේන්ද්‍රය සහ බර ක්‍රියා කරන ලක්ෂය වන ගුරුත්ව කේන්ද්‍රය එකම සිරස් රේඛාවක පිහිටිය යුතුයි. ඔන්න ඒ කරුණු දෙක තමයි සඳහන් වෙන්න ඕන. ඉතින් මේ උත්ප්ලාවකතා කේන්ද්‍රය සහ ගුරුත්ව කේන්ද්‍රය ගිලෙන ඉපිලෙන වස්තුවක් මත තියෙන විදිය අනුව ඒ වස්තුව පවතින සමතුලිතතාවයේ අවස්ථා තුනක් අපි සැලකිල්ලට ගන්නවා. මොකද මේ උත්ප්ලාවකතා කේන්ද්‍රයයි ගුරුත්ව කේන්ද්‍රයයි
පිහිටන්න පුළුවන් ආකාර 3ක් තියෙනවා. හරි. උත්ප්ලාවකතා කේන්ද්‍රය සහ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්න පුළුවන් ආකාර 3ක් තියෙනවා. එකක් තමයි ගුරුත්ව කේන්ද්‍රයට ඉහළින් උත්ප්ලාවකතා කේන්ද්‍රය තියෙන්න පුළුවන්. මේ පළවෙනි විදිය. දෙවෙනි විදිය ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්න පුළුවන් උත්ප්ලාවකතා කේන්ද්‍රයට ඉහළින්. තුන්වෙනි විදිය තමයි මේ ලක්ෂ්‍ය දෙකම එක තැන පිහිටන්න පුළුවන්. මේ ලක්ෂ්‍ය දෙකම එක තැන පිහිටන්න පුළුවන්. දැන් උඩුකුරු තෙරපුම ක්‍රියා කරන ලක්ෂ්‍ය උත්ප්ලාවකතා කේන්ද්‍රය ඉහළින් තියෙනවා නම් වස්තුවක් මත ඔහොම ගුරුත්ව කේන්ද්‍රය පහළින් තියෙනවා නම් ඔය විදිහට පිළෙන වස්තුවක් මත උත්ප්ලාවකතා කේන්ද්‍රය ඉහළින් තියෙනවා නම් ගුරුත්ව කේන්ද්‍රය පහළින් තියෙනවා නම් උත්ප්ලාවකතා කේන්ද්‍රය ඉහළිනුත් ගුරුත්ව කේන්ද්‍රය පහළිනුත් තියෙනවා නම් මේ සමතුලිතය අපි කියනවා ස්ථායී සමතුලිතය. මොකද මේ සමතුලිතයේ බිඳින්න බෑ. අපි සමතුලිතයේ බිඳින්න පොඩ්ඩක් විස්ථාපනය කළත් ඔහොම නැවතේ පිහිටීමටම එන විදියට උඩුකුරු තෙරපුම සහ බර මගින් ඇති කරන ගූර්ණය. මෙන්න මේ විදියට තියෙනවා නම් ගුරුත්ව කේන්ද්‍රයේ ඉහළින් තියෙනවා නම් උත්ප්ලාවකතා කේන්ද්‍රයට වඩා මේක අස්ථායි සමතුලිතයක් කියලා කියනවා. ඔය කියන අස්ථායි සමතුලිතයක් කියලා. මොකද පොඩ්ඩක් හරි විස්ථාපනය කළොත් එහෙම පෙළලා යන විදිහට තමයි බර සහ උඩුකුරු තෙරපුම් මගින් ගූර්ණය ඇති වෙන්නේ. මෙහෙම තියෙනවා නම් අපි ඒකට කියන්නේ උදාසීන සමතුලිතයක් කියලා. ඔය වගේ උඩුකුරු තෙරපුම ක්‍රියාකරන ලක්ෂයත් බර ක්‍රියාකරන ලක්ෂයත් එකම තැනක තියෙනවා නම් ඒක උදාසීන සමතුලිතයක්. මොකද අපි ඒක එහාට මෙහාට චලනය කළාට ඒ විදියටම අපි පොඩි වෙනසක් කළොත් මේක තියෙන තැනින් පිහිටීම පොඩ්ඩක් වෙනස් කළොත් නව පිහිටීමේ ඒ සමතුලිතතාවයටපත් වෙනවා. ඉතින් අපි කියන එකට උදාසීන සමතුලිතතාවයක් කියලා. මෙන්න මෙහෙම ඔය උත්ප්ලාවකතා කේන්ද්‍රයයි ගුරුත්ව කේන්ද්‍රයයි පිහිටීම අනුව සමතුලිතතාවයේ අවස්ථා තුනක් අපිට සලකන්න පුළුවන්. ස්ථායි, අස්ථායි සහ උදාසීන කියලා. ඉතින් දැන් මේ ඉගෙනගත්ත ආගමිඩිස් මූලධර්මයයි ඒ වගේම ඉගෙනගත්ත ඉපිලුම් නියමයයි දෙකම භාවිතා කරලා අපිට මේ සම්බන්ධ ගැටලු විසඳන්න පුළුවන්. ඒ වගේම මම ගැටලු රාශියක් විසඳුම් අඩංගු කරලා තියෙන ඔය වීඩියෝ වල ද්‍රව ස්ථිතිය සම්බන්ධ වීඩියෝ කීපයක්ම පාඩම් මාලාවක් මම ඉදිරිපත් කරලා තිනවා. ඒවා ගැටලු විසඳීම් අන්තර්ගතයි. තවදුරටත් ඒ වගේ ගණන් අපි ඉදිරියේ වීඩියෝ වලින් කරනවා. මෙන්න මේ තියරි කොටස ආවරණය කර ගැනීම තමයි මගේ මේ වීඩියෝවේ මේ පාඩමේ බලාපොරොත්තු වුණේ. ඉතින් මේකට අදාළ ගණන් දැන්ට හදලත් තියෙනවා. ඒ වගේම ඉදිරියේදී අපි තව දුරටත් මේකට අදාළ ගණන් තව සාකච්ඡා කරමු.